සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ඔසවිට වෙදගෙදර නිෂ්පාදන ආයතනයේ තවත් එක් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරන ලද කොවිඩ් හා දේශීය ඔසු සම්බන්ධව සිදු කිරීමට නියමිත සාකච්ඡාව ආරම්භ කිරීමටයි අප මේ සූදානම. මෙලොව ඇති උතුම්ම ලාභය නිරෝගීකමයි. නිරෝගීකමේ වටිනාකම වැටහෙන අවධියක තමයි අපි දැන් මේ ජීවත් වෙන්නේ. ලෝකෙ පුරා ව්‍යාප්ත වෙලා තියෙන කොරෝනා වෛරසය නිසා බොහෝමයක් දෙනා මේ වන විටත් පීඩාවට පත් වෙලා. ඒ වගේම බොහෝමයක් දෙනා මරණයට පත් වෙලා තියෙනවා. දැනටම ශ්‍රී ලංකාව පුරාත් මේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගොස් හමාරයි. දැන් සාමාන්‍ය තත්යකට පත් වුණත් පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ පවා දෛනික මරණ අනුපාත ඉහළ අගයක පැවතුණා. දැන් අපිට තියෙන විශාලතම අභියෝගය තමයි කොරෝනා වලින් බේරලා ඉන්න එක. අපි දන්නවා තවමත් මේ වසංගතය සම්පූර්ණයෙන් සුව කිරීමට පුළුවන් කිසිදු බටහිර ඖෂධයක් සොයාගෙන නැහැ කියලා. ඒ වගේම තමයි අවදානම යම් තාක් දුරකට අඩු කළත් එන්නත්කරණයක් 100% සාර්ථක නැහැ. ඉතින් බටහිර බෙහෙත් නැහැ කියලා අපි දන්නවා. හැබැයි දේශීය ඔසු තියෙනවාද මේ කොරෝනා මර්ධනය කරන්න? නැත්නම් කොරෝනා වැළඳීමේ අවදානම අඩු කරන්න? අද අපේ සාකච්ඡාවට තේමාව වන්නේ ඒ ගැන. කොවිඩ් වලින් බේරන්න දේශීය ඔසු වලට පුළුවන්ද? ඒ ගැන අහලම් බලන්න සුදුසුම් පුද්ගලෙක් අද අපිත් සමග සම්බන්ධ වෙනවා. ඇය ආයුර්වේද වෛද්‍ය ශ්‍රේෂ්ඨ ඉතාමත් දක්ෂ වෛද්‍යවරියක්. කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හදාරලා අද වන විට සුවහසක් ජනතාව වෙනුවෙන් තම සේවාව ලබා දෙන වෛද්‍යවරියක්. ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් කැම්පසී කතිකාචාර්යවරයා. සයිඩ්.lk හි සම නිර්මාතෘවරියක්. ඒ වගේම අපි බොහෝ දෙනෙක්ට දැක ගන්නට ලැබිලා තියෙන සංගරාවලට ලිපි ලියන, ඒ වගේම රූපවාහිනී වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන් රැසකට සහභාගී වෙමින් අපගේ දැනුම වර්ධනය කිරීමට උපකාර වන වෛද්‍යවරියක්. ඒ වෛද්‍ය සචිනී අත්තනායක මහත්මිය. අයිබෝවන් ඔබතුමියට අපගේ වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අයිබෝවන්. මං අර කලින් කිව්ව ප්‍රශ්නය ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයා දැන් අපිත් සමග ඉන්නවා කියලා ඔයගලන්ට දැන් තේරෙනවා. ඉතින් බැරි වෙලාවක් ගන්න කලින් මම ඔබතුමීට අවස්ථාව ලබා දෙනවා ඔබගේ දැනුම අපත් සමග බෙදා හදා ගන්නා ලෙසට. කොවිඩ් වලින් බේරන්න දේශීය ඔසු වලට පුළුවන්ද? අපි අහලා බලමු ඒ ගැන වෛද්‍ය සචිනී අත්තනායක වෙනුවියකින්. ඇත්තටම කොවිඩ් වලින් බේරන්න දේශීය ඔසු වලට පුළුවන්. සරලම උත්තරේ තමයි ඒක. නමුත් මම මේ වැඩසටහන සඳහා සූදානම් කරපු ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න. හරි. අපි අද කතා කරන්න යන්නේ ඇත්තටම මේ දේශීය ඔසු වලට කොවිඩ් සුව කරන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් මේකේ තියෙන්නේ මන් සම්බන්ධයෙන් තොරතුරු. කෙලින්ම යම් ප්‍රසන්ටේෂන් එකට මම මේ ස්ලයිඩ් එකෙන් කියන්න කතා කරන්න අවශ්‍ය නැහැ. අපේ ප්‍රසන්ටර් ගොඩක් විස්තර කිව්වා කොහොමද කොවිඩ් ගැන රටේ තත්ත්වේ ලෝකේ තත්ත්වේ කියන එක. ඇත්තටම මේ කොවිඩ් වලට සාර්ථක වෙච්ච මුකුත් ಔಷධයක් මේ වෙනකොට හොයාගෙන නැහැ. වැක්සිනේෂන් එහෙම නැත්නම් අපි දන්නවා මේ ඉන්ජෙක්ෂන් එක දෙනවා ඒකත් 100%ක් සාර්ථක නැහැ, ඉෆෙක්ටිව් නැහැ. වැක්සින් එක ගහපු අයටත් කොවිඩ් හැදෙනවා සහ ඒගොල්ලන්ගෙනුත් අනිත් අයට පෝවීමේ හැකියාව තියෙනවා. මේ නිසාම ලෝකයේ පුරා මේ කොවිඩ් ව්‍යාප්තිය අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. කොහොමද මේ ඖෂධීය වර්ග, ඖෂධීය ද්‍රව්‍ය මේ කොවිඩ් වලට විරුද්ධව එරෙහිව වැඩ කරන්නේ? කොහොමද මේ කොවිඩ් වලට වැදගත් වෙන්නේ කියන කාරණේ තමයි අපි අද බලන්න යන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දන්නවා සමාජ මාධ්‍ය කතා කරත් වෙනත් මොනවා හරි මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය ගත්තත් අපිට බොහෝ වට්ටෝරු බොහෝ ඖෂධ ගැන නිතර දකින්න ලැබෙනවා. ඉතින් මේ දකින්න ඖෂධවල ඇත්තටම ඉෆෙක්ට් එකක් තියෙනවද? ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.
COVID-19 වලට අපි ගන්න මේ ඖෂධවල ඇත්තටම තියෙනවා antiviral agents. එහෙම නැත්නම් මේක වෛරස් වලට එරෙහිව ක්‍රියා කරන ඖෂධ තමයි බොහෝ විට භාවිතා කරන්නේ. සහ මේවා ඇන්ටිඔක්සිඩන්ට් අපි දන්නවා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු ඖෂධ. ප්‍රතිඔක්සිකාරක කියන දේවල් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න උදව් වෙනවා. ඉතින් ඒ නිසාම අපිට කොවිඩ් වලට විතරක් නෙවෙයි බොහෝම ලෙඩ රෝග සම්බන්ධව මේ ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු වෙන ඖෂධ සහ ආහාර වැදගත් වෙනවා. එතකොට මේ ප්‍රතිශක්තිය ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කියන කාරණේ තමයි ආයුර්වේද ඖෂධ වලට නැත්නම් මේ දේශීය ඖෂධ වලට පුළුවන් ප්‍රතිශක්තිය වර්ධනය කරන්න විතරයි කියන කාරණේ. ඇත්තටම ප්‍රතිශක්තිය වර්ධනය කිරීම පමණක් නොවේ ආයුර්වේදයේ රෝග මූලයට කරන චිකිත්සාව. අපි දන්නවා අපේ ශරීරයේ වාත පිත්ත කප කියන දෝෂ තුන අඩංගු වෙනවා. ඉතින් මේ දෝෂවල බැලන්ස් එක නැතුව යන නැත්නම් වැඩිවීම අඩුවීම සමතුලිතතාවයේ ගිලිහී යාම නිසා තමයි බොහෝ විට අපි රෝගී තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් මේ කොරෝනා වලදී සිද්ධ වෙන්නේ ඒකමයි. බාහිරින් අපේ ශරීරයට වෛරසයක් ඇතුළු වෙලා අපේ ශරීරයේ තියෙන මේ දෝෂ සමතුලිතතාවය නැති කරලා දානවා. ඉතින් මේ ආයුර්වේද ඔසුවලට පුළුවන් මේ සමතුලිතතාවය නැවත ඇති කරන්න. ඒ මගින් තමයි මේ කොරෝනා ආශ්‍රිතව සෑදෙන රෝග ලක්ෂණ අඩු කිරීමේ හැකියාව මේ ඖෂධ වලට ලැබෙන්නේ. අපි අද මේ වැඩසටහනෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දැන් ගොඩක් දෙනෙක් කියන කතාව තමයි ඔවා මේ folk medicine scientifically prove කරපු නැති දේවල් ඔවා පිළිගන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් අපි මේ වැඩසටහනින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මෙහි තියෙන scientifically background එක විද්‍යාත්මක පසුබිම කොයි වගේද කියලා. ඒ සඳහා මම බොහොම කිහිපයක් විතරයි ඖෂධ තෝරා ගැනීම සිද්ධ කළේ. මොකද අපිට විද්‍යාත්මක පසුබිම කතා කරනවා නම් අපි යොදන ඖෂධ බොහෝම සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒ සියලු දේ ගැන අපිට මේ පොඩි කාලයකින් කතා කරන්න බැරි නිසා මේ ඖෂධ වල තියෙන ඊගා වැදගත් කාරණේ තමයි ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස්. ඒ කියන්නේ ප්‍රදාහ තත්ත්වයන් නැති කිරීමේ හැකියාව. සහ බොහෝ නොවන රෝග තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවත් මේ ඖෂධ වලට තියෙනවා. ඉතින් මේ රූප සටහනේ ඔබට පේනවා ඇති මාස්ක් එකක්. දෙවෙනි රූපෙන් මේ මාස්ක් එකකට මේ ඇන්ටිවයිරල් ඒජන්ට්ස් කෝඩ් කරනවා කියලා මේ හර්බල් මෙඩිසින් කෝඩ් කරනවා කියලා දාලා තියෙනවා. ඉතින් මේ මගින් සිද්ධ වෙන්නේ ඇත්තටම දේශීය ඖෂධවල තියෙනවා රාක්ෂෝණ ද්‍රව්‍ය කියලා. ඒ කියන්නේ මේ විස බීජ නාශනී කිරීමේ හැකියාව තියෙන ඖෂධ සහ ඊට අමතරව මේ තියෙන මේ ඖෂධවල තියෙන ඇරෝමැටික් සංයෝග ගන්ධශීලී ද්‍රව්‍ය මගින් අපේ මොළයේ තියෙන ලිම්බික් සිස්ටම් එක තේජනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ හරහා ප්‍රතිශක්තිය ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විවිධ ක්‍රමවලින් ආග්‍රහණය කිරීම මගින් අභ්‍යන්තර ඖෂධ ලෙස ලබා ගැනීම මගින් මේ ආකාරයට විවිධ ක්‍රමවලින් මේ ඖෂධ යෙදීම අපිට සිද්ධ කරන්න පුළුවන්. ඊගාවට මම මේ ස්ලයිඩ් එකෙන් පෙන්නලා තියෙන්නේ අපිට යොදා ගන්න පුළුවන් අත් බෙහෙත් කිහිපයක් විතරයි. මොකද ඖෂධ ගැන සඳහන් කරනකොට ඖෂධයක් ලබා දිය යුත්තේ වෛද්‍යවරයෙකු විසින්ම පමණයි. මේ අත් බෙහෙත් කියන්නේ ඖෂධ තමයි. නමුත් ඖෂධ සංයෝග විදිහට ලබා දෙනකොට රෝගියාගේ රෝග තත්ත්වය පරීක්ෂා කරලා බලලා තමයි ඖෂධයක් නිර්ණය කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මෙහි මම අත් බෙහෙත් කිහිපයක් පමණක් සඳහන් කළේ ඇතැම් අවස්ථාවලදී අපිට වෛද්‍යවරයෙක් වෙත යාමේ පහසුකම් අවම අවස්ථාවක. නැත්නම් දැන් මේ දිනවල තියෙන
ලොක්ඩවුන් එකත් එක්ක අපිට වෛද්‍යවරයෙක් වෙත ඉතා පහසුවෙන් ළඟා වෙන්න දැන් අවස්ථාවකදී කාලය ගත වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී වෛද්‍යවරයෙක් වෙත යනතුරු මේ තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා අපිට මේ ඖෂධ යොදා ගන්න පුළුවන්. මේ දිනවල විශේෂයෙන්ම කතා බහට ලක් වෙන දෙයක් තමයි මේ සිරුරේ ඔක්සිජන් සංයුතිය ප්‍රශස්තව තබා ගන්න කරාඹු නැටි කිහිපයක් සැපීම සිද්ධ කරන්න පුළුවන් කියන කාරණය. ඇත්තටම මෙහි සත්‍යතාවයක් තියනවද? ඒ සඳහා මේ මම තවත් කරුණු කිහිපයක් එකතු කරනවා මෙතනට. මේ USDA database for the oxygen radical absorbance capacity කියන අගය. ඒතර මේක අපි මේ ORAC අගය ගැන කතා කරනකොට අපිට මේ සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. යම්කිසි ආහාරයක හෝ ඖෂධයක අඩංගු ඔක්සිජන් ඛණ්ඩ අවශෝෂණ ධාරිතාවය තමයි මේ ORAC අගය කියලා සඳහන් කරන්නේ. එතකොට දැන් අපි දන්නවා අපේ ශරීරයේ ආහාර නියමාකාරයෙන් ජීර්ණය නොවීම නිසා සහ යම් යම් පරිවෘත්තීය ක්‍රියාවලදී මුක්ත ඛණ්ඩ නිදහස් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ මුක්ත ඛණ්ඩ අවශෝෂණය කර ගැනීමේ හැකියාව එහෙම නැත්නම් ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව තමයි මේ ORAC අගය කියලා කියන්නේ. අපි සරලව කිව්වොත් මේ යගෙන් කියන්නේ ප්‍රතිඔක්සිකාරක හැකියාව කියලා අපිට දක්වන්න පුළුවන්. අපි දන්නවා ප්‍රතිඔක්සිකාරක ධාරිතාවය වැඩි නම් අපේ ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කරන ද්‍රව්‍ය සමත් වෙනවා. මේ ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් ගත්තහම මේ ORAC අගය කොයි ආකාරයෙන්ද කියලා තමයි මම මේකේ දක්වලා තියෙන්නේ. බලන්න දැන් වියලි නෙල්ලි ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් ගත්තහම එහි ORAC අගය 261,500යි. ලුණු විල සාරය ගත්තහම 1,69,800ක අගයක් වෙනවා. ඊළඟට කුරුඳු පවුඩර් සිනමන් පවුඩර් එක ගත්තාම 1,43,264ක්. ඒ වගේ කරාඹු නැටි පවුඩර් එක ඊළඟට කහකුඩු වැල්මි පවුඩර් ගොටුකොළ වියලි ගොටුකොළ සාදික්කා පවුඩර් සූදුරු සුදු ගම්මිරිස් ඉඟුරු ගම්මිරිස් කුළුබඩු මිශ්‍රණය මේ වගේ විවිධ අපි අපේ ආහාරයට එකතු කරන ද්‍රව්‍යවල මේ ORAC අගය ඉතාම ඉහළ අගයන් වලින් සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට බලපුවාම ආයුර්වේද ಔಷධයක් ලෙස බහුලව භාවිතා වන මේ ත්‍රිඵල චූර්ණයේ මේ ORAC අගය 7,06,250ක් වෙනවා. හැබැයි දැන් මේ ORAC අගය ඉහළ වූ පමණින් මෙය සහ පෙනහළු වලට ඔක්සිජන් සැපීම අතර සම්බන්ධතාවයක් ඇත්තටම නැහැ. නමුත් මේ තියෙන ද්‍රව්‍යවල පෙනහළු වලට බලපාන යම් active ingredients තියෙනවා. දැන් අපි දැන් සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනකට යාගය 5,000 අතර පරිභෝජනය කිරීම ප්‍රමාණවත්. අපිට නිරෝගී බව රැක ගැනීම සඳහා. හැබැයි මේ අපි රෝගී වූ අවස්ථාවකදී අපි මේ ORAC අගය වැඩිපුර පරිභෝජනය කරනවා නම් තමයි රෝගී බවෙන් මිදීමට ඒක උදව්වක් වෙන්නේ. නමුත් කියලා පළක් වෙන්නේ නැහැ. හේතු මේවා ශරීරයෙන් බැහැර වෙනවා. දැන් මම කියුවා මේ ORAC අගය ඔක්සිජන් වැඩි කිරීමේ හැකියාවක් සහ මේ සමග පෙනහළු අතර සම්බන්ධතාවයක් නැහැ කියලා. එහෙනම් ඇයි මේ කරාඹු නැටි කිහිපයක් හපන්න කියලා උපදෙස් දෙන්නේ යම්කිසි ශ්වසන අපහසුතාවයක් ඇති වුණාම? මේ molecular basis of the therapeutical potential of clove and proves to its anti-COVID-19 utility කියන මේ research එකකින් මේ බව බොහොම හොඳින් ඔප්පු කරලා තියෙනවා. මම මේ research එකෙන් බොහොම සුළු කොටසක් තමයි මෙතනට උපුටා දක්වන්නේ. ඒතර මේ කරාඹු නැටි වල
තියෙන ඇන්ටිවයිරල් ප්‍රොපර්ටි එකක් තියෙනවා. වෛරස් වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මේ කරාඹු නැටි වල අඩංගු වෙන යූජිනෝල් කියන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක නිසා මෙහි ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රදාහ තත්ත්වයන් නැති කිරීමේ හැකියාවත් මේ බ්‍රොන්කොඩයිලේට් එකක් විදිහට අපේ ශ්වසන මාර්ගයේ තියෙන මාර්ගයන් පුළුල් කිරීමේ හැකියාව මේ කරාඹු නැටි වලට තියෙනවා. ඒ වගේම තමයි එක්ස්පෙක්ටෝරන්ට් එකක් විදිහට සෙම ඉවත් කිරීමේ හැකියාව මේ කරාඹු නැටි වලට තියෙන බව මේ රිසර්ච් එක මගින් ඔප්පු කරලා තියෙනවා. තවදුරටත් කතා කරොත් මේක ඉමියුනෝ ස්ටිමියුලේටරි ඇක්ෂන් එකක් තියෙනවා. කියන්නේ අපේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි අපි දන්නවා කොවිඩ් වැළඳුණු බොහොමයක් රෝගීන්ට පසුකාලීනව thrombotic condition කියන්නේ මොනහරි රුධිර කැටියක් සිරවීමේ නිසා ඇතිවන රෝග තත්ත්වයන්ට බුදුරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කරාඹු නැටිවල ඇන්ටි thrombotic properties උත් අඩංගු වෙන බව මේ රිසර්ච් එකකින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් එහෙනම් මේකෙන් අපිට කියන්න බෑ ශනිකව අපේ රුධිරගත ඔක්සිජන් මට්ටම වැඩි වෙනවා කියලා. එසේ සිදු වෙන්නේ නැහැ ඇත්තටම. නමුත් අපිට අර ඇතිවන ශ්වසන අපහසුතාවය මගහරවා ගැනීම හැකියාව මේ කරාඹු නැටි සැපීම මගින් සිද්ධ වෙනවා. සැපීම විතරක් නෙමෙයි කරාඹු නැටි තම්බලා ඒ වාෂ්ප ඇලීම මේ සඳහා ඉතාමත් යෝග්‍යයි. ඉතින් මේ ආයුර්වේද ග්‍රන්ථවලත් මේක සඳහන් වෙලා තියෙනවා. පෙනහළු ක්‍රියාව ශක්තිමත් කරන්න මේ කරාඹු නැටි කියන සංයෝගී ඉතාමත් වැදගත් වෙනවා කියලා. ඒ වගේම තමයි සුගන්ධ තෛල නැත්නම් ඇරෝමැටික් ඔයිල් අඩංගු වෙන මේ ද්‍රව්‍ය මගින් ශ්වසන මාර්ග අවහිරතා අඩු කරනවා. හැබැයි යම් කෙනෙකුට බ්ලඩ් ඔක්සිජන් ලෙවල් එක අඩු වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙලා තියෙන අවස්ථාවක මේ කරාඹු නැටි හෝ කුරුඳු සැපීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එවන් අවස්ථාවක ඔබ රෝහල්ගත වීම අනිවාර්යෙන් කළ යුතුයි. සාමාන්‍ය පුද්ගලයෙකුට රුධිරගත ඔක්සිජන් මට්ටම අඩු වුනහම දැනෙන යම් යම් අපහසුතාවයන් තියෙනවා. කොහොමද කෙනෙකුට රුධිරගත ඔක්සිජන් මට්ටම අඩු වෙලාද කියලා හඳුනගන්නේ? කෙනෙකුට අඩි 10ක් 12ක් පියවර 10ක් 12ක් ඇවිදිනකොට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ දෙහෙට්ටු බවක් දැනෙනවා නම්, දිගට කතා කරගෙන යාමේදී හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනෙනවා නම්, වේහෙසකින් තොරව වෙනදා කරපු කාර්යයන් දැන් සිදු කිරීමේදී දැඩි වෙහෙසක් දැනෙනවා නම්, ඊළඟට හිස කෙලින් තබා ගන්න බැරි වීම සහ එක දිගට හිස කෙලින් තබාගෙන සිටීමේ නොහැකියාව ඇති වෙනවා. මුහුණ සහ දෙතොල් නිල් පහ ගැන්විලා තියෙනවා නම් අන්න ඒ අවස්ථාවක හඳුනා ගන්න පුළුවන් ඔබගේ රුධිරගත ඔක්සිජන් මට්ටම අඩු වෙලා තියෙන්නේ කියලා. නමුත් කොරෝනා වැළඳීමත් සමග කෙනෙක් වැඩි වැඩියෙන් විවේකීව සිටීමට උපදෙස් ලබා දෙනවනේ. ඉතින් මේ උපදෙස් ලබා දීමත් සමග පුද්ගලයෙක් ඇත්තටම වෙලා ඉන්නවා නම් මේ தත්ත්වය හඳුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද කිසිදු ව්‍යායාමයක් හෝ කිසිදු කාර්යයක නියැලෙන්නේ නැත්නම් මේ බව හඳුනා ගැනීමේ යම්කිසි නොහැකියාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එවන් විවේකී සුවයෙන් ගත වෙන පුද්ගලයෙක් නම් අනිවාර්යෙන් කාමරය තුල තමන් නිරෝධායනයට ලක් වෙමු. තමන් සිටින කාමරය තුල පියවර කිහිපයක් එහා මෙහා ඇවිදීම, ඊළඟට වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා ආපහු කාමරයට ආවට පස්සේ වෙහසක් දැනෙනවද කියලා අවධානයෙන් සිටීම, පුඩුවක වාර 8ක් 10ක් එක දිගට වාඩි වීම සහ නැගිටීම සිදු කිරීම වගේ දේවල් වලින් හඳුනා ගන්න පුළුවන් තමන්ට මේ ඔක්සිජන් රුධිරගත ඔක්සිජන් මට්ටම අඩු වෙලා තියෙනවද කියලා. ඊට අමතරව මේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්න නැතුව රුධිරගත ඔක්සිජන් මට්ටම අඩු වෙන අවස්ථාවක් තියෙනවා. මේකට කියනවා හැපි හයිපොක්සියා. එහෙම නැත්නම් සයිලන්ට් හයිපොක්සීමියා කියලා. ඉතින් එවන් අවස්ථාවක් බොහෝ විට
තමන්ගේ ජීවිතයට අනතුරක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබ පල්ස් ඔක්සිමීටර් එකක් භාවිතා කරනවා නම් ඒක උදේට සහ හවසට තමන්ට පහසු වෙලාවට නිරන්තරයෙන් පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ දේශීය වෛද්‍ය ක්‍රම එහෙම නැත්නම් මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ සඳහා ප්‍රතිකාර තියෙනවා. ඔව්. ඇත්තටම මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ එන දළු අනුපාන අපි දන්නවා මුලි කල්ක සමග දෙන යම් දළු වලින් ලබාගත් සාරයන් ආශ්‍රයෙන් සකසන ඖෂධ මේවා ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂයෙන් සඳහන් වෙලා තියෙන ඉලක්කුව විදිහට දක්වලා තියෙන්නේ මේ තත්වය. ඉතින් මේ දළු අනුපාන වලින් මේ තත්ත්වය මගහරවන්න පුළුවන්. නමුත් ඔබගේ රුධිර ඔක්සිජන් මට්ටම අධික ලෙස අඩු වෙලා නම් අනිවාර්යෙන් ඔබ රෝහල්ගත විය යුතුයි. රෝහල්ගත වී ප්‍රතිකාර සහ ඔක්සිජන් ලබා ගැනීම සිදු කළ යුතුමයි. හරි. ඔක්සිජන් ලෙවල් එක අඩු වෙන අවස්ථාවකදී ඔබට ඇම්බියුලන්ස් එකක් හෝ රෝහල්ගත වෙන තුරු ඇම්බියුලන්ස් එකක් ගෙදරට එන තුරු හෝ රෝහල්ගත වෙන තුරු මේ රූප සටහනේ දැක්වෙන ඉරියව් වලින් වාඩි වී සිටීමෙන් සහ නිදාගෙන සිටීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයේ යම් තාක් දුරට මඟ හරවා ගැනීමේ හැකියාව ලැබෙනවා. මම මේ සඳහන් වෙන අත්බෙහෙත් වර්ග ගැන කතා කරන්න පසුවට ඉඩ තියලා ඉදිරියට යනවා. අපි බලමු මම කියවනේ මම බොහොම කිහිපයක් විතරක් මේ අපි ඖෂධ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය ගැන සලකලා බලනවා කියලා. එතකොට මේ අපි බහුලව යොදන එක් ද්‍රව්‍යයක් තමයි කුරුදු කියන්නේ. කුරුදු කියන්නේ අනිත් ඖෂධ මෙන්ම තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න, රෝගවලට එරෙහිව ක්‍රියා කරන්න තමන්ගේ ශරීරයට හැකියාව ලබා දෙන විශිෂ්ට ඖෂධයක්. ඉතින් මේ නිසාම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කරගන්න වගේම රෝග තත්ත්වයන්ගෙන් වැළකෙන්න මේ කුරුදු උදව් වෙනවා. දැන් අපි මෙහෙම කිව්වට ඇතැම් අය ඉන්නවා මේවට සයන්ටිෆික් එවිඩන්ස් එකක් නැතුව, විද්‍යාත්මක සාක්ෂියක් නැතුව පිළිගන්න කැමති නැහැ. ඉතින් මේ දක්වලා තියෙන්නේ රිසර්ච් වලින් ගත්ත තොරතුරු. ඔබට මේ ලින්ක් හරහා ගියොත් ඔබට පුළුවන් ඒ රිසර්ච් මොනවද කියලා බලන්න. ඉතින් මේ රිසර්ච් වලින් කියනවා මේ සිනමන් වලත් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් එහෙම නැත්නම් ප්‍රදාහ තත්ත්වයන් නැති කිරීමේ හැකියාව තියෙනවා. කොරෝනා වෛරස් ඉන්ෆෙක්ෂන් එක මේ මල්ටි සිස්ටම් හයිපර් ඉන්ෆ්ලමේටරි සින්ඩ්‍රෝම් එකක් ඇති කරනවා. කොරෝනා වෛරස් නිසා අපේ බොහොමයක් පද්ධති වලට හානි ඇතිවීම සිද්ධ වෙනවා. ඉතින් ඒ තත්ත්වයන් මගහරවා ගන්න මේ කුරුදු ඒකීය ඖෂධයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝමයක් ඖෂධ සඳහා සංස්කාරක ඖෂධ සඳහා යොදන ඖෂධයක්. මේ සිනමන් වල අඩංගු වෙන සිනමල්ඩිහයිඩ් කියන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක මගින් මේ අපේ ශරීරයේ තියෙන මුක්ත කණ්ඩි ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ මගින් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ අපිට බෝ නොවන රෝග ඇතිවීමේ හැකියාව එහෙම නැත්නම් රිස්ක් එක අඩු කරනවා. විශේෂයෙන්ම බෝ නොවන රෝගයකට ඒ ගත්තාම දන්නවා හෘද රෝග, දියවැඩියාව, පිළිකා වැනි නොයෙකුත් ආකාරයේ රෝග වලින් වළක්වා ගැනීමේ හැකියාව ඇති කරනවා. ඊළඟට මේ සිනමන් වල තියෙන ඇන්ටි ඔක්සිඩන්ට් ඇක්ටිවිටි එක එහෙම නැත්නම් අර ෆ්‍රී රැඩිකල්ස් මුක්ත කණ්ඩ ඉවත් කිරීමේ හැකියාව මේ අඩු කිරීමේ හැකියාවක් මේ සිනමන් වලට තියෙනවා. එතකොට මේ අපේ ශරීරයේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියන එක වැඩි වුණාම සහ අපේ ප්‍රදාහ තත්ත්වයන් වැඩි වුණාම තමයි මේ COVID-19 වල තියෙන බැරෑරුමක් වැඩිවීම සිද්ධ වෙන්නේ.
ඉතින් ඒ තත්ත්වයන් මගහරවා ගැනීම කොවිඩ් වැළඳුණත් තමන්ගේ රෝගය උත්සන්න නොවි වළක්වා ගැනීමේ හැකියාව මේ පුරුදු පරිභෝජනය කිරීම නිසා අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මේ සිනමන් වල තියෙන මේ වාෂ්පශීලී සුගන්ධශීලී ද්‍රව්‍ය. ඉතින් මේ ඇරොමැටික් සංයෝගවල තියෙන ඇන්ටිවයිරල් ඇන්ටිබැක්ටීරියල් ප්‍රොපර්ටිස් ගැන බොහොම ඈත කාලේ ඉඳන්ම පරීක්ෂණ වාර්තා මගින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඒ හරහා අපිට මේ වෛරසය විනාශ කිරීමේ හැකියාව ලැබෙනවා. මොනවද මේ දැන් ඇත්තටම අපි කතා කරේ මොනවද මේ හෙල්ත් බෙනිෆිට්ස් එහෙම නැත්නම් අපිට හම්බෙන හොඳ දේවල් මේ සිනම එහෙම නැත්නම් කුරුණු පරිභෝජනය කිරීමෙන් කියලා. අපි දැන් බලමු කොහොමද මේ කරාබු නැටි පරිභෝජනය කිරීම නිසා අපිට කොයි ආකාරයෙන්ද අපේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කරන්න හේතු වෙන්නේ කියලා. ඉතින් මේ කරාබු නැටි වල තියෙන්නේ යූජිනෝල් කියන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක. සාමාන්‍යයෙන් ඖෂධයක් ගත්තහම එහි එක ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙමෙයි බොහොම ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් බොහෝමයක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ විවිධ ආකාරයේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන හින්දා තමයි මේවා විවිධ ආකාරයේ හෙල්ත් බෙනිෆිට්ස් අපිට ලබා දෙන්නේ. ඉතින් අපි මුලින්ම කරාබු නැටි ගැන යම් තරමක් දුරට කතා කළා. තවදුරටත් බැලුවොත් මේ රිසර්ච් මගින් ඔප්පු කරපු කාරණා. ඉතින් මේ වගේ ඇන්ටිමයික්‍රෝබියල් ප්‍රොපර්ටිස් තියෙනවා, ඇන්ටිෆංගල් ප්‍රොපර්ටිස් තියෙනවා, දිලීරනාශක හැකියාව, වෛරස් නාශක හැකියාව, ඊළඟට ඇන්ටිසෙප්ටික් ප්‍රොපර්ටිස් කියන්නේ ප්‍රතිපූර්තික කියන විස බීජ නාශනය පෘෂ්ඨයක් මතු පිට ජීවි පෘෂ්ඨයක් මතු පිට විස බීජ නාශනය කිරීමේ හැකියාව තියෙනවා. කැන්සර් වළක්වීමේ හැකියාව තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් එකක් එහෙම නැත්නම් ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ප්‍රදාහ තත්ත්වයන් වළක්වනවා. ඒ වගේම තමයි මේ ඉතාමත් වැදගත් මේ ඇන්ටි මියුටජෙනික් ඇක්ටිවිටි කියන එක. මේ කියන්නේ අපි දන්නවා යම් දේවල් කිරණ ද්‍රව්‍ය ඇතැම් අය දැන් අපේ වැක්සින් ගැන බයින් කල්ගත කරනවා. මේ වගේ DNA RNA විකෘතිතා ඇති කරනවා කියලා. ඉතින් මේ DNA විකෘති ඇති කිරීමෙන් වළක්වා ගැනීමේ හැකියාවක් මේ කරාබු නැටි වලට තියෙනවා. ඒ වගේම තමයි මේ කරාබු නැටි වල තියෙන khනිජ ද්‍රව්‍ය මිනරල්ස් මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම්, යකඩ, සෙලනියම් වගේ දේවල් අපේ ශරීරයට ඉතාමත් අත්‍යවශ්‍යයි. ඉතින් මේ ද්‍රව්‍ය ලබා දීමේ මේ khනිජ ද්‍රව්‍ය අපේ ශරීරයට ලබා දීමේ විශාල හැකියාවක් මේ කරාබු නැටි වලට තියෙනවා. ඒ වගේම තමයි මේ පොටෑසියම් වගේ දෙයක් ගත්තහම අපි දන්නවා අපේ මේ බ්ලඩ් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරන්න, අපේ heart rate එක කන්ට්‍රෝල් කරන්න ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කරනවා පොටෑසියම් වගේ. ඉතින් මේ පොටෑසියම් ලබා දීම හරහා අපේ බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් මේ කරාබු නැටි වලට තියෙනවා. ඊට අමතරව අපි කතා කරොත් බොහොම හොඳ විටමින් ලබා දෙන ද්‍රව්‍යයක් තමයි මේ කරාබු නැටි කියලා කියන්නේ. ඉතින් විටමින් C ලබා දීම නිසා අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් කොවිඩ් ආසාදිත වූ රෝගියෙකුට විටමින් C දිනපතා ලබා දෙනවා. ඉතින් මේ විටමින් C ආහාරයක් ලෙස අපේ ශරීරයට ලබා දෙනවා මේ කරාබු නැටි මගින්. මම මුලින් සඳහන් කරපු ආකාරයට එක ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකක් විතරක් නෙමෙයි. එක ෆයිටෝකෙමිකල් එකක් විතරක් නෙමෙයි බොහොමයක් ෆයිටෝකෙමිකල්ස් මේ ද්‍රව්‍ය තුල අඩංගු වෙනවා. මේ ඔබ මේ දකින්නේ ඒ අඩංගු වෙන විවිධ ආකාරයේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා කරාබු නැටි වල අන්තර්ගත වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් අනුමත කරලා තියෙනවා ශරීරයේ බර කිලෝග්‍රෑම් එකක් සඳහා මේ කරාබු නැටි මිලිග්‍රෑම් 2.5 දිනපතා ලබා ගැනීම සුදුසුයි කියලා.
ඉතින් ඔබේ ශරීරයේ බරට අනුව මිලිග්‍රෑම් කොපමණ ප්‍රමාණයක් ලබා ගත යුතුද කියලා ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂම කාරණේ තමයි අපි දන්නවා දැන් මේ කොරෝනා ආසාදනය වුණාම මේ ඍජුවම බලපාන්නේ අපේ ශ්වසන පද්ධතියට. ඉතින් මේ කරාබු නැටි මගින් මේ ශ්වසන පද්ධතියේ තියෙන රෝගී තත්ත්වයන් શමනය කිරීමේ හැකියාව ලබා දෙනවා. මේ මුලින්ම සඳහන් වෙන්නේ රිසර්ච් එකක් මගින් ලබාගත් තොරතුරු. විශේෂයෙන්ම මේ කරාබු නැටි නුවතුරට දාලා එහි වාෂ්ප ඇල්ලී. එහෙම නැත්නම් මෙය පවුඩර් එකක් විදිහට මී පැණි සමග ලේහ කිරීම මගින් මේ තියෙන කොමන් කෝල් සාමාන්‍යයෙන් පිළිස්සාව තත්ත්වයේ කැස්ස තත්ත්වය හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මේ රෝග තත්ත්වයන් શමනය කිරීමේ හැකියාව ලබා දෙනවා. මේ සියලුම තොරතුරු රිසර්ච් මගින් ප්‍රූව් කරපු දේවල්. මම මුලින් සඳහන් කළා වගේම අපිට බෝ නොවන රෝග වැළඳීමේ හැකියාව වළක්වනවා අඩු කරනවා මේ කරාබු නැටි මගින්. ඒකට හේතුව තමයි මේ කරාබු නැටි වලට තියෙනවා අපේ මොළයට සහ හදවතට බ්ලඩ් සප්ලයි එක වැඩි කිරීමේ හැකියාව. ඒ වගේම මේක මේ අපේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක ශක්තිමත් කරන ටොනික් එකක් විදිහට වැඩ කරනවා. ඒ වගේම ඊගාව වැදගත් කාරණේ තමයි මේ ප්ලේට්ලට් ඇග්‍රිගේෂන් කියන එක වළක්වනවා මේ කරාබු නැටි මගින්. අපි දන්නවා ප්ලේට්ලට් ඇග්‍රිගේෂන් එකක් වුණාම ත්‍රොම්බස් එකක් එහෙම නැත්නම් කැටියක් ලේ කැටියක් ඇති වෙනවා කියලා අපි කියන්නේ එවන් අවස්ථාව. ඉතින් මේ ලේ කැටි ඇතිවීමේ හැකියාව වළක්වනවා කියලා මේ රිසර්ච් ආටිකල් එකෙන්ම පෙන්වා දීලා තියෙනවා. ඊගාව කාරණේ තමයි අපි දැන් කොරෝනා ආසාදනයේදී අපි දන්නා වෛරස් එකක් තමයි අපේ ශරීරයේ රෝග තත්ත්වය ඇති කරන්නේ. ඉතින් මේ කරාබු නැටි වල තියෙන ඇන්ටිවයිරල් ප්‍රොපර්ටිස් මගින් මේ තත්ත්වයන් શමනය කිරීම පාලනය කිරීමේ හැකියාව තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා. ඊළඟට ප්‍රදාහ තත්ත්වයන් නැති කිරීම සහ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම කියන කාරණාත් මේ කරාබු නැටි මගින් ඇති කරනවා ලබා දෙනවා කියලා මේ රිසර්ච් ආටිකල් මගින්ම දක්වලා තියෙනවා. ඊගාව වැදගත් දේ තමයි ඉඟුරු. අපි දන්නවා අපි ඉඟුරු දාලා දුම් අල්ලනවා, ඉඟුරු කොත්තමල්ලි බොනවා. බොහෝමයක් අනුපාන ද්‍රව්‍ය මේ දිනවල බොහෝ දිනෙක විවිධ ආකාරයේ ඖෂධීය පානයන් ප්‍රතිශක්තිය වර්ධනය සඳහා කොරෝනා ආසාදිත වුණාට පස්සේ සුව වීම සඳහා භාවිතා කරන. ඉතින් ඉඟුරු කියන්නේ බොහොම කතා බහට ලක් වෙන ඉතාමත් වැදගත් ඖෂධ ද්‍රව්‍යයක්. මේ ආහාරයක් ලෙස වගේම ඖෂධයක් ලෙසත් බහුලව භාවිතා කරන ද්‍රව්‍යයක්. ඉතින් මේ ඉඟුරු වල විටමින් C අඩංගු වෙනවා, ෆ්ලේවනොයිඩ්ස් අඩංගු වෙනවා, ෆිනෝලික් කම්පවුන්ඩ්ස් අඩංගු වෙනවා. මේ වගේ බොහෝ දේවල් ඉඟුරු වල අඩංගු වෙනවා. එතකොට මේ ඉඟුරු වල තියෙන බොහොමයක් ෆයිටෝකෙමිකල්ස් එහෙම නැත්නම් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස්. විශේෂයෙන්ම මේකේ තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් ජින්ජරෝල් සහ ඔල් කියන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් විශේෂයෙන්ම වැදගත් වෙනවා ප්‍රතිඔක්සිකාරක ගුණ සහ ප්‍රතිප්‍රදාහ තත්ත්වයන් ප්‍රතිප්‍රදාහ ගුණ කියන දේවල් නිසා. ඉතින් මේ සරලව එක රූප සටහනකින් දක්වලා තියෙන්නේ කොහොමද මේකේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි නැත්නම් ප්‍රතිප්‍රදාහ ගුණ ලබා දෙන්නේ කියන කාරණය. ඊළඟට මේකේ තවදුරටත් තියෙනවා ඇන්ටිඔක්සිඩන්ට් ඇක්ටිවිටි මේ කොළ පාටින් දක්වලා තියෙන කොටුව ළඟින් සඳහන් කරලා තියෙන්නේ මොකද්ද මේකේ තියෙන විද්‍යාත්මක පසුබිම කොහොමද මේක ශරීරය තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ බොහොම කෙටියෙන්. ඉතින් මේක විද්‍යාත්මකව දිගින් දිගට පහදන්න ගියොත් ඇතැම් අවස්ථාවලදී විද්‍යාව හදාරපු නැති කෙනෙකුට මේක තේරෙනවා අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මම සරලව සඳහන් කරන්න මේවා විද්‍යාත්මකව ඔප්පු කළ කාරණා.
ඉතින් මේ ඉඟුරු වලට තියෙන ප්‍රතිප්‍රදාහ ගුණයන්, ඊළඟට තරබාරු බව නැති කිරීමේ හැකියාව, වමනය ඇතිවීම වැළැක්වීමේ හැකියාව, ඊළඟට අපේ කාඩියෝවැස්කියුලර් අපේ හදවත ආරක්ෂා කිරීමේ හැකියාව, ඊළඟට වැදගත්ම වෙනවා විශේෂයෙන් කොරෝනා වලදී වැදගත් වෙන කාරණේ තමයි අපේ ශ්වසන පද්ධතිය ආරක්ෂා කිරීමේ හැකියාව. ඊළඟට නියුරෝ ප්‍රොටෙක්ෂන් ප්‍රොපර්ටිස් තියෙනවා, දියවැඩියාව වැළැක්වීමේ හැකියාව තියෙනවා, පිළිකා වැළැක්වීමේ හැකියාව තියෙනවා, ඇන්ටිමයික්‍රෝබියල් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් මේ වගේ විශාල පාරාසයක අපේ ශරීරයට හෙල්ත් බෙනිෆිට්ස් ඇති කරන කාරණා මේ ඉඟුරු වල අන්තර්ගත වෙනවා. ඉතින් මේ මම සඳහන් කරලා තියෙන්නේ මොන රිසර්ච් ආටිකල් බොහොම කිහිපයයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේ ස්ලයිඩ්ස් කිහිපය හදන්න ඉතාමත් විශාල පරාසයක විහිදිච්ච රිසර්ච් ආටිකල්ස් බොහොමයක් පරිශීලනය කරලා තමයි මේ තොරතුරු කිහිපය සංක්ෂිප්තව දැක්ුවේ. ඉතින් ඔබට මොන හරි ගැටලු තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ස්තුතියි ඔබතුමියට. මම හිතන්නේ ඉතාමත් වටිනා හරවත් දේශනයක්, විශේෂයෙන්ම මේ කාලයට ගැලපෙන. තවත් මොහොතක් අපිත් එක්ක රැඳී සිටින්න. මේ ළඟට අපි ගෙනෙන්නේ question and answering session එකයි. අපි ඔබට කලින් දැනුවත් කරා කොවිඩ් හා දේශීය ඖෂධ පිළිබඳ ඔබට ඇති ගැටලු වලට පිළිතුරු ලබා දෙනවා කියලා. ඉතින් මේ අවස්ථාව ඔබ විසින් අපට එවූ ගැටලු වලට පිළිතුරු ලබා දීමයි. පළවෙනි ප්‍රශ්නය තමයි වෛද්‍යතුමියනි, ඔබතුමීගේ දේශනාවේ මේ පිළිබඳ සඳහන් වුණා මේ කාලේ කොරෝනා රෝගීන්ට පහසුවෙන් සපයා ගන්න පුළුවන් අත් බෙහෙත් මොනවද? අපි සරලව කෙටියෙන් ඒ ගැන පැවසුවොත්. මම මේක මගේ ප්‍රසන්ටේෂන් එකේ පෙන්නලා තිබුණ කාරණයක් නිසා මම ආපහු මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. කොවිඩ් රෝගී වැළඳුණු පුද්ගලයෙකුට විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද මේ දියර මල පිටවීම ඇතමුන්ට සිද්ධ වෙනවා. ඉතින් මේ දියර මල පිටවීම වළක්වා ගැනීම සඳහා මේ ස්ලයිඩ් එකේ පේන විදිහට හබලේ වැදගත් සූදුරු සහ අසමෝදකන් තේ හැඳි එක ගානේ මැටි බඳුනකට දාලා වතුර අණු කෝපයක් එක් කරලා ඒක මුදින් තම්බලා පෙරාගත්ත වතුරට මීපෙනි ස්වල්පයක් දාලා බොන්න පුළුවන්. නොමේරු වෙලිකොළ මිටක් අරගෙන ලපටි වෙලි කටු කෑල්ලකුත් එක තම්බලා ඒක තම්බපු වතුරට නිමුණට පස්සේ මීපැණි ස්වල්පයක් මිශ්‍ර කරලා මේ මගිනුත් මේ දියර මල පිටවීම වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ආහාර අරුචියට ප්‍රධාන ආහාරයක් ගන්න කලින් සහල් කැඳ සහ තැඹුම් පොඩි පානය කරන්න පුළුවන්. විජලනය වළක්වා ගැනීම සඳහා බැදි හාල් කැඳ දෙලින් මිශ්‍ර වගේ දියර පානය කරන්න පුළුවන්. ඉතාමත් අධිකව සෙම උගුරේ බැඳලා තියෙන අවස්ථාවක ඇඹුල් දොඩම් යුෂ, ඉඟුරු යුෂ සහ මී පැණි තේ හැඳි එක බැගින් එහෙම නැත්නම් සම ප්‍රමාණ අරගෙන මිශ්‍ර කරලා දිනකට දෙවරක් උදේ රාත්‍රී බොන්න පුළුවන්. ඒ මගින් සෙම පැහැරවීම සිද්ධ වෙනවා. ඔබට මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට ඇඹුල් දොඩම් ඉස්මතේ හැඳි 6ක්, ඉඟුරු ඉස්මතේ හැඳි 3ක් සහ පිරිසිදු මී පැණි තේ හැඳි එක බැගින් මිශ්‍ර කරලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මුත්‍ර පිට නොවීම සහ මුත්‍රා දැවිල්ල ඇති අවස්ථාවලදී නීරමුල්ලිය සහ පොල්පලා තම්බපු වතුර පානය කිරීම, හීන් නිරෙන්චි තම්බපු වතුර පානය කිරීම වගේ දේවල් භාවිතයෙන් තියෙන රෝග තත්ත්වයන් શමනය කර ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට වමනයේ ඇති අවස්ථාවකදී විලඳ කැඳ හදලා බොන්න පුළුවන්. ඒ වගේම වෙලිමුල්, නොමේරු වෙලිකොළ, වී පොඩි තම්බපු වතුර පානය කරන්න පුළුවන්. ඉතින් මේවා මේ බොහොම සුළු දෙයක් විතරයි මම සඳහන් කළේ. මීට අමතරව බොහොමයක් අත්බෙහෙත් අපිට ගෙදර කුස්සියේ තියෙන දේවල් වලින් භාවිතා කරන්න පුළුවන්, හදා ගන්න පුළුවන් ඖෂධ වර්ග ගොඩාක් තියෙනවා. නමුත් ඔබ දැනගත යුතු දේ තමයි ඔබ වරක් දෙවරක් මේ අත්බෙහෙත් භාවිතා කරාට පස්සේ ඔබගේ තියෙන ගැටලුව එහෙම නැත්නම් මොන හරි රෝග තත්ත්වේ શමනය වෙන්නේ නැත්නම්
ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන ඖෂධ ලබා ගැනීම සිදු කළ යුතුමයි. මොකද දැන් මේ වගේ දෙයක් මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ජාලාවල පළ වුණාම කෙනෙක් වැරදියට වටහා ගන්න පුළුවන් ආයුර්වේදයේ සඳහන් වෙන්නේ මේ දේවල් විතරයි කියලා. ඇත්තට මේ දේවල් ආයුර්වේදයේ සඳහන් වෙන ඖෂධ නෙමෙයි. මේවා මේ දිනදා අපි පාරම්පරිකව එන අපේ දේශීය ඥානය ඊළඟට දිනදා ජීවිතයේදී අපි භාවිතා කරන්න පුරුදු වෙච්ච දේවල් තමයි මේවා අපේ ගෙදර අම්මා කිරියම්මා දන්න දේවල්. ඉතින් මීට මෙතනින් එහාට ගිහිල්ලා මේ රෝග තත්ත්වයන් શමනය කිරීමේ හැකියාව තියෙන ඖෂධ බොහෝමයක් ආයුර්වේද පොතපතේ සඳහන් වෙනවා සහ ඒ වගේම වෛද්‍යවරු විසින් ලබා දෙනවා රෝගීන්ට. ඉතින් මේ ද්‍රව්‍ය මේ කරුණු ටික මම උපුටා ගත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ආයුර්වේද මඟ පෙන්වීම කියන අත්පොතින්. ඉතින් මෙතනින් එහාට ගිහිල්ලා තවත් කරුණු අවශ්‍ය නම් ඕනම කෙනෙකුට මේ අත්පොත පරිශීලනය කිරීමේ හැකියාව තියෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා. කොත්තමල්ලි කියන්නේ සෑම නිවසකම වගේ පිළියෙල කරන පානයක්. ඒ වගේම මේ වසංගත කාලේ කොයි කවුරුත් කොත්තමල්ලි බොන්න පුරුදු වුණා. අපෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ගර්භණී මව්වරුන්ට දිනපතා කොත්තමල්ලි පානය කිරීම ගැටලුවක් නැද්ද? එම ගැටලුවක් නැත්නම් කොයි වගේ කාල සීමාවකදීද ඔන්නේ කොත්තමල්ලි පානය කරන්න? සාමාන්‍ය සමහරු කියනවා මාස 3කට පස්සේ හොඳයි කියලා, ගර්භණී අවධිය මාස 6කට පස්සේ හොඳයි කියලා. ඔබතුමනි ඔබගේ අදහස කුමක්ද මේ සම්බන්ධයෙන්? ඔව්, ඊටමත් වැදගත් ප්‍රශ්නයක් ඕෂදී. මොකද මේ මොනවා හරි දෙයක් හොඳයි කියලා සමාජ ජාලාවක පළ වුණාම බොහෝ දෙනෙක් මේක අවභාවිතා කරනවා. කියන්නේ හොඳයි කියු පමණින් නිතර ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒතර සුදුසු තත්ත්වයක්ද නොසුදුසු තත්ත්වයක්ද සුදුසු පුද්ගලයෙක්ගෙන් අහලා දැනගන්නේ නැහැ. කොත්තමල්ලි කියන ද්‍රව්‍ය සලකපුවාම මේක මේ වාත පිත කප කියන දෝෂ ත්‍රිදෝෂ අසමතුලිතතාවය නිසා ඇති වෙන රෝග තත්ත්වයන් මැඩපවත්වන්න ඉතාමත් හොඳ ඖෂධයක්. උණ සහ කැස්ස රෝගයට ඉතාමත් ගුණයි. ඒ වගේම තමයි කුසගින්න වර්ධනය කරනවා, ආහාර දිරවීම පහසු කරනවා, මූත්‍ර හොඳින් පිට කරනවා, මල හොඳින් කැටි කරලා පිට කරනවා, සෙම් රෝගවලට හොඳයි, දහඩිය හොඳින් පිට කරනවා, උදරයේ දැවිල්ල නැති කරනවා, කාන්තාවකගේ ඔසප් වේදනා අඩු කරනවා, දියවැඩියාව පාලනය කරනවා, කොලෙස්ටරෝල් පාලනය කරනවා. ඉතින් මේ වගේ විශාල පරාසයක මේ යහපත් දේවල් අපේ ශරීරයට ලබා දෙනවා. හැබැයි දැන් අපි විශේෂයෙන් ගර්භණී කාන්තාවක් ගැනනේ ප්‍රශ්නය අහුවේ. ගර්භණී බව කියන එකත් අපිට සරලව කොටස් දෙකක් වෙන් කරමුකෝ. ඒ කියන්නේ අවදානම් තත්වයේ ඉන්න ගර්භණීන් ඉන්නවා, අවදානම් තත්වයේ නැති ගර්භණී කාන්තාවෝ ඉන්නවා. කවුද මේ අවදානම් තත්වයේ ඉන්න ගර්භණීන් කියන්නේ? අවුරුදු 35ක් ඉක්මුවාට පස්සේ තමන්ගේ පළමු දරු ප්‍රසවය සඳහා සූදානම් වෙනවා නම් ඒ කාන්තාව අවදානම් තත්වයේ ඉන්න ගර්භණී කාන්තාව. ඒ වගේම තමයි මදසරු භාවය සඳහා දීර්ඝ කාලයක් ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර වලින් පස්සේ දරු ගැබක් පිළිසිඳ ගත්තා නම් එයාට අවදානම් කාණ්ඩේ තමයි ඉන්නේ. ඊගාව කාණ්ඩේ තමයි කෘත්‍රිම තැන්පත් කිරීම වලින් පසු පිළිසිඳගත්තු මව්වරු සහ වෙන හෝමෝන අසමතුලිතතාවයන් හෝ කාලීන රෝගාබාධ වලින් පෙළෙන මව්වරු. මේ කාණ්ඩේ එන්නේ මේ අවදානම් තත්ත්වේ කාණ්ඩයට. ඊගාව කාරණේ තමයි දැන් ආයුර්වේද විද්‍යාව තුළ ගර්භණී සමයේ ගන්න ඕන ආහාර මොනවද, නොගන්න ඕන ආහාර මොනවද, ගර්භ චලනයන් ඇති කරන්න ඕන ආහාර මොනවද, හදිසියෙවත් මිස්කැරේජ් එකක් වුණොත් මොනවද ගන්න ඕන ආහාර, ඖෂධ විහරණ මේ සියලු දේවල් දක්වලා තියෙනවා. ඉතින් මම මේ කාරණේ සඳහන් කරේ අපි මේකේ තියෙන සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න කලින් මේ ආයුර්වේදයේ එච්චර මේ ලොකු පරාසයක මේවා දක්වලා තියෙන්නේ. ඇත්තටම ආයුර්වේදය ඉතාමත් විද්‍යාත්මකයි. ඒවා නැවත රිසර්ච් කරලා හෝ වෙනත් ආකාරයකින් ඔප්පු කළ යුතු කාරණා නොවේ.
එතකොට දැන් මේ ආයුර්වේද ග්‍රන්ථ බලනකොට මේ දරු ප්‍රසූතියෙන් පස්සේ විශේෂයෙන් කොත්තමල්ලි දෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඊගාව කාරණය මේ යම්කිසි පුද්ගලයෙකුට දන්නවා මක්කල්ල ශූලය කියලා අපි ආයුර්වේදයේ සඳහන් වෙනවා spasmodic contraction of uterus in obstruct labor කියන එක. ඒ අවස්ථාවේදී විශේෂයෙන් කොත්තමල්ලි කියන්නේ ගර්භය දරුවා පිළිසිඳ ගැනීමේදී යම් අවහිරතා ඇති වෙන කියලා අදහස ගන්නකො. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ දරු ප්‍රසූතිය පහසු කරවන්න දෙන ද්‍රව්‍යයක් විදිහට තමයි කොත්තමල්ලි දක්වලා තියෙන්නේ. ඊගාවට අපේ මේ වැදෑමහා නියම ආකාරයෙන් පිට නොවන අවස්ථාවක්. දරු ප්‍රසූතියෙන් පස්සේ වෙන තමයි මේකට කියනවා retained placenta කියලා. අන්න ඒ අවස්ථාවේදී විශේෂයෙන් දිය යුතු ඖෂධයක් ලෙස කොත්තමල්ලි දක්වලා තියෙනවා. ඊගාව කාරණේ තමයි ආයුර්වේදයේ මේක සඳහන් වෙන්නේ කෂ්ඨාර්ථකේ. එහෙම නැත්නම් අපි වෙස්ටර්න් විදිහට කියොත් ඩිස්මෙනෝරියා. ඊටමත් අපහසුවෙන් ඔසප් චක්‍රයේ සිදුවීම, ඔසප් වේදනාව. මේ ඒ අවස්ථාවේදී වේදනාව නැති කිරීම සඳහා මේ කොත්තමල්ලි භාවිතා කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔය මං කියේ බොහොම සුළු කාරණා කිහිපයක් විතරයි. හරි අපි දැන් බලමු දැන් අදහසක් ගන්න පුළුවන් අර වගේ අවහිරතා වෙච්ච අවස්ථා ඊළඟට ප්‍රසූතියෙන් පස්සේ ප්‍රසූතිය සිදු වෙන අවස්ථාවේදී භාවිතා කරන්න කියලා සඳහන් කළාට ආයුර්වේදයේ සඳහන් වෙන්නේ නැහැ ගර්භණී අවස්ථාවේදී මේ කොත්තමල්ලි කියන ඖෂධය බහුලව භාවිතා වෙනවා කියලා. විද්‍යාත්මකව මේක බැලුවොත් අපි දන්නවා කලලය ගර්භාෂය තුලට සාර්ථකව බද්ධ වෙන්න නම් නැත්නම් ඉම්ප්ලාන්ටේෂන් එක සාර්ථකව සිද්ධ වෙන්න නම් එන්ඩෝමෙට්‍රියම් රෙසිප්ටිවිටි කියන කාරණේ බලපානවා. ඉතින් මේ ඉම්ප්ලාන්ටේෂන් ක්‍රියාවලිය ආරම්භ වෙනකොට ප්‍රෝ ඉන්ෆ්ලමේටරි රියැක්ෂන් එකක් සිද්ධ වෙනවා. හරි ඉතින් මේ සඳහා ප්‍රොස්ටග්ලැන්ඩින් සහ ඉන්ටර්ලූකින් කියන රසායනික සංඝටක ඉතාමත් අවශ්‍යයි. හැබැයි මේ කොත්තමල්ලි ඇටවල අඩංගු වෙන්නේ ප්‍රොස්ටග්ලැන්ඩින් ඉන්හිබිට් කරන දේවල්. ඉතින් එතකොට අදහස ගන්න පුළුවන් එහෙනම් මේ කලලය සාර්ථකව බද්ධ කිරීම කොත්තමල්ලි මගින් අවහිර කරනවා. තවත් පර්යේෂණයකින් ඔප්පු කරලා තියෙනවා කොත්තමල්ලි ඇටවල අඩංගු වෙන කැෆරික් ඇසිඩ් එක ඒකත් ප්‍රොස්ටග්ලැන්ඩින් ක්‍රියාකාරීත්වය වළක්වලා ගර්භාෂය කලලයේ බද්ධ වීමේ ක්‍රියාවලිය අඩාල කරනවා කියලා. ශ්‍රී ලංකාවේ කරපු සත්ව පරීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන තියෙනවා මේ ඇන්ටි ඉම්ප්ලාන්ටේෂන් ඇක්ෂන් කියන එක. කියන්නේ මේ කලල බද්ධය කලලයේ හොඳින් සවිමත් වීම නැති කිරීමේ හැකියාව හේතුව මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනී ක්‍රියාව අඩුවීමට මේ කොත්තමල්ලි හේතු වෙනවා කියලා. ඉතින් ඔය කියපු කාරණා එක්ක ගර්භණියක් විශේෂයෙන් මුල් මාස 3 ඉන්න ගර්භණියක් කොත්තමල්ලි නිරන්තර පරිභෝජනය කිරීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගර්භණී කාන්තාවකට මේ කලල පෝෂණය සඳහා ඉතාමත් වැදගත් ඇයගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම. ඉතින් මේ කොත්තමල්ලි ඇටවල තියෙන හයිපෝග්ලයිසීමික් ඇක්ෂන් එකක්. කියන්නේ early pregnancy එකේදී මුල් මාස 3 විශේෂයෙන්ම කලලයට අවශ්‍ය පෝෂණය නිවැරදි ආකාරයෙන් ලබා ගැනීමට හැකියාව නොලැබෙනවා ගර්භණී කාන්තාවක් නිරන්තරයෙන් මේ කොත්තමල්ලි පරිභෝජනය කිරීම නිසා. ඒ නිසා මම ඔබගේ ප්‍රශ්නෙට උත්තර සරලව කිව්වොත් ගර්භණී කාන්තාවක් නිරන්තරයෙන් එලෙස කොත්තමල්ලි පානය කිරීම සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මුල් මාස 3 සිටින ගර්භණී කාන්තාව. වෛද්‍යතුමියනි කොවිඩ් වලින් බේරෙන්න අපි විවිධ දේවල් කරනවා. සැනිටයිසර් පාවිච්චි කරනවා, නිතර අත් සෝදනවා, හුමාලය අල්ලනවා. අපි පාවිච්චි කරන භාෂාවෙන් කියොත් ස්ටීම් කරනවා. මේ හුමාලයේ ඇල්ලීම ගැන වැඩිදුර කතා කරොත් හුමාලය අල්ලන්න හරිම විදිය මොකක්ද?
වතුමිනි දිනකට කොපමණ වාර ගණනක් කොච්චරක් වෙලාවක් මේ හිමාලය ඇල්ලීම සිදු කරන්න ඕනද? හිමාලය ඇල්ලීම එහෙම නැත්නම් අපි මේක ආයුර්වේදයේ සඳහන් කරන්නේ වේදු ඇල්ලීම කියලා. ඉතින් මේක ආයුර්වේද දිනචර්යාවේ අන්තර්ගත වෙන කාරණයක් නෙමෙයි. ආයුර්වේද දිනචර්යාවේ දිනපතා සිදු කළ යුතු කාරණා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හිමාලය ඇල්ලීම දිනපතා කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් රෝගී වෙච්ච පුද්ගලයෙක් හිසේ බරගතිය, සෙම ගතිය, උගුර සෙම බැඳෙන ගතිය මේ වගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති පුද්ගලයෙකුට දිනකට උදේ සහ සවස කාලයේ කියන අවස්ථා දෙකේදී හිමාලය ඇල්ලීම සිදු කරන්න පුළුවන්. ඉතින් මේ හිමාලය ඇල්ලීම සඳහා පාර්ශ්වශීලී සුගන්ධශීලී ද්‍රව්‍ය තියෙන ඖෂධ විශේෂයෙන්ම ගත්තොත් අපි දෙහිකොළ, යකිනාරංකොළ, ආඩතෝඩා, නිකකොළ, බෙලිකොළ වැනි දේවල්, කුරුඳු, කරාඹු නැටි, ඉඟුරු, කොත්තමල්ලි වැනි දේවලු, සේර වැනි දේවලුත් යොදා ගන්නවා. වැදගත් දේ තමයි ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණින් ගොඩාක් ද්‍රව එකතු කිරීම සුදුසු නැහැ. මොකද එහෙම වුණාම මේකේ තියෙන ඖෂධීය ගුණයන් අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා වර්ග එකක් හෝ දෙක තුනක් කීපයක් මේ එකතු කිරීමෙන් මේ වාෂ්ප ඇල්ලීම සිද්ධ කරන්න පුළුවන්. වාෂ්ප ඇල්ලීමේදී ඊටමත් හොඳින් අපේ සිරුරේ උඩ කොටස වැසෙන ලෙස රෙද්දක් භාවිතා කිරීම සුදුසුයි. ඒ වගේම තමයි මේ වාෂ්ප මුට්ටිය එහෙම නැත්නම් දුම් මුට්ටිය සහ මූණ අතර සෙන්ටිමීටර් 30ක පමණ පරතරයක් තබා ගැනීම අවශ්‍යයි. එහෙම නැති වුණොත් මේ වාෂ්ප මගින් පිලිස්සීමකට ලක් වෙන්න පුළුවන්. ඊගාව කාරණේ තමයි වාෂ්ප ඇල්ලීමේදී ඉතාමත් වැදගත් වෙනවා නහයෙන් හුස්මගෙන කටින් මේ හුස්ම පිට කිරීම. ඒ අවස්ථාවේදී තමයි නිවැරදි ආකාරයෙන් මේ උගුරේ බැඳලා තියෙන සෙම හෝ දේවල් ඉවත් වෙලා යන්නේ. ඉතින් ඒ කාරණා තමයි වාෂ්ප ඇල්ලීම සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ. ඊගාව කාරණේ තමයි මේ විනාඩි 5-10 මේ සඳහා යොදා ගන්න නැහැ. Tamanට හොඳින් දහඩිය දැමුවා කියලා දැනුණට පස්සේ මේ වාෂ්ප ඇල්ලීම නතර කරන්න ඕනේ. ඒ වගේම රස්නේ අධිකව දැනෙනවා නම් අර අපි වසා ගන්න දෙද්ද මඩට ඉවත් කරලා වාෂ්ප එළියට යාමට සලස්සලා නැවත වාෂ්ප ඇල්ලීම තමයි සුදුසු වෙන්නේ. ඖෂධ විතරක් නෙමෙයි. නිවැරදි ආහාර පුරුදු කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය දෙයක්. ආහාර ගැන කතා බහ කරනකොට සමාජයේ විවිධ මත පළවෙනවා. මේ විශේෂයෙන් මේ කොරෝනා වසංගත කාලේ උෂ්ණ කෑම කන එක හොඳයි, ඒ වගේම සීතල කෑම කන එක අඩු කරන්න ඕන කියලා විවිධ මත තියෙනවා. වෛද්‍යතුමනි මේ මතය පිළිබඳ ඔබගේ අදහස මොකක්ද? සීත කෑම අඩු කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි. හේතුව තමයි සීත කෑම අපි දන්නවා දැන් කොරෝනා ආසාදනය ඇති වෙන්නේ අපේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව. ඒකට සෙම වැඩිවීම බොහෝ දෙනෙක් අත්දැකීමෙන්ම අත්විඳලා ඇති. ඉතින් අපි දන්නවා මේ සීත කෑම පරිභෝජනය කිරීම නිසා අපේ ශරීරයේ කප දෝෂය කියන එක වැඩි වෙනවා. කප දෝෂය වැඩි වුණාම ඒ ආර ශ්වසන ආබාධ වැඩිපුර ඇතිවීමට උදව්වක් වෙනවා. ඒ නිසා තමයි කොරෝනා ආසාදිත රෝගියෙකුට ශීත ආහාර අඩුවෙන් භාවිතා කරන්න කියලා කියන්නේ. ඒතර මේක ෆ්‍රිජ් එකේ දාලා ශීත කරපු ආහාර පමණක් නෙමෙයි අපි දන්නවා ශීත ගුණ තිය ආහාර. බණ්ඩක් වැනි දේවල්, කොමඩු පිපිඤ්ඤා වගේ දේවල්, ගුණයෙන් ශීත, වීර්යෙන් ශීත ආහාරත් මේ කාණ්ඩයට අයත් වෙනවා. ඊගාව කාරණේ තමයි උෂ්ණ කෑම නිරන්තරයෙන් භාවිතා කරන්න කියන්නේ මේ අපි දන්න අර උෂ්ණ අධික ගුණයෙන් උෂ්ණ කෑම නෙමෙයි. ගුණයෙන් උෂ්ණ කෑම නිරන්තරයෙන් භාවිතා කිරීම සුදුසු නැහැ. මොකද ශරීරය තුළ ප්‍රදාහ තත්ත්වයක් පවතින අවස්ථාවලදී ඒ ප්‍රදාහ තත්ත්වය शमනය වීමට බාධා ඇති කරනවා මේ අධික උෂ්ණ ගුණය නිසා. නමුත් අපි ලබා ගන්නා ඕනෑම ආහාරයක් කොරෝනා ආසාදිත රෝගියෙක් නම් උණුසුම්ව භාවිතා කළ යුතුයි. ඒ කාරණේ තමයි මෙතනදී සඳහන් කරන්නේ. තවදුරටත් පැහැදිලි කරොත් අපි raw materials එහෙම නැත්නම් අමුයෙන් ගන්න ආහාර තියෙන විතර මේ උණ සහිත
මේ කොරෝනා ආසාදනයේදී අපිට උණ හැදෙනවා. උණ හැදිච්ච අවස්ථාවකදී අපේ ඩයිජෙස්ට් කිරීමේ හැකියාව ජීර්ණ ක්‍රියාවලිය යම් තරමකට අඩාල වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙනවා මේ පිසු ආහාර ලබා ගන්නවා නම් සහ උණුසුමින් ආහාර ලබා ගන්නවා. ඒකට එහිදී වැදගත් වෙන්නේ උණුසුම කියන එකෙන් අන්නේ කාරණා. කොවිඩ් පැලඳුනාම බොහොමයක් අයට ශ්වසන අපහසුතා එනවා. මේ ශ්වසන අපහසුතා මගහැර ගන්න තියෙන ශ්වසන අභ්‍යාස මොනවාද කියලා අපි දැනගන්න ඕනේ. ශ්වසන අභ්‍යාස විශේෂයෙන් යෝග දර්ශනයේ සඳහන් වෙනවා ප්‍රාණායාම කියලා. මේ ප්‍රාණායාම අභ්‍යාස සිදු කරන්නත් පුළුවන්. එහිදී මූලික විදිහට අපිට පුළුවන් අපි හොඳින් පහසු ඉරියව්වක ඉඳ ගන්න ඕනේ. පුටුවක හෝ එහෙම නැත්නම් අපි ගන්න සුඛාසනයේ ඉඳ ගන්න පුළුවන්. ආසන දාන කෙනෙක් නම් පద్මාසනයේ ඉඳ ගන්න පුළුවන්. වජ්‍රාසනයේ ඉඳ ගන්න පුළුවන්. මේ වගේ ආසන වල හෝ ඔබ දන්න පහසු ඉරියව්වක ඉඳ ගන්න පුළුවන්. ඒ ඉඳගෙන මුලින්ම හොඳ නාස්පුඩු දෙකෙන්ම හොඳ හුස්මක් අපේ බඩට අත තියාගෙන අපි දන්නවා හොඳින් හුස්ම ගන්නකොට අපිට බඩ පිම්බෙනවා. අපි කියනවා මේක ඇබ්ඩොමිනල් බ්‍රීතින් කියලා. ඉතින් බඩ පිම්බෙන ලෙස හුස්ම ගන්නවා, රඳව ගන්නවා, පිට කරනවා. මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්. ඊළඟ අධීරයේදී පපුවට අත තියාගෙන හොඳට පපුව පිරෙන ලෙස හුස්ම ගන්නවා, රඳව ගන්නවා, පිට කරනවා. මේ විදිහට කරන්න පුළුවන්. ඊගව අවස්ථාවේදී අපේ මේ අත් දෙක මේ ආකාරයෙන් ඉදිරියට තියාගෙන හෝ මේ ලෙස තියාගෙන හොඳින් පපුව පිරෙන්න හුස්ම ගැනීම සිද්ධ කරන්න පුළුවන්. මේදී වැදගත් වෙන්නේ හුස්ම ගැනීම, යම් කාලයක් රඳවා ගැනීම සහ ඉන්පසු පිට කිරීම. අපි ප්‍රාණායාම අභ්‍යාස පුරුදු කරනකොට ඊගාව අදියට තමයි අපි මම මුද්‍රා වලින් මේක සඳහන් කරන්න යන්නේ නැහැ. එක් නාස්පුඩුවක් වසා ගන්නවා. අපේ විවෘතව තියෙන නාස්පුඩුවේ ශ්වසනය කරනවා, ආශ්වාස කරනවා, ඊට පස්සේ රඳව ගන්නවා. අර විවෘතව හිටපු නාස්පුඩුව නැවත වහගෙන අනිත් පැත්තෙන් පිට කරනවා. ඒ පිට කරපු පැත්තෙන් ඊළඟ වාරයේදී නැවත හුස්ම ගන්නවා, අනිත් නාස්පුඩුවෙන් පිට කරනවා. මේ ආකාරයෙන් අපිට මේ ප්‍රාණායාම අභ්‍යාස පුරුදු කරන්න පුළුවන්. කොරෝනා වල ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි මේ ගඳ සුවඳ දැනෙන්නේ නැති යාම. එතකොට සමහරක් වෙලාවට අපි කොරෝනා හැදිලා කියලා කියන්නේ මේ ගඳ සුවඳ අපිට දැනෙන්නේ නැති වුණාම. සමහර කියනවා දවස් 14ක් ගියවිලක් මේ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියලා. වෛද්‍යතුමනි වෙනද තරම් මේ සංවේදනය වර්ධනය කරගන්න මොනවද අපිට කරන්න පුළුවන්? මේ සඳහා ගෙදරදී කළ හැකි අත්බෙහෙත් නම් ඇත්තටම දැනුවත් නැහැ සහ ඒවා එහෙම දෙයක් පරිශීලනය කරලා නැහැ. නමුත් ආයුර්වේදයේ සඳහන් වෙන ශෝධන शमන ප්‍රතිකාර මගින් වාත කප शमන ප්‍රතිකාර මගින් මේ තත්ත්වයන් බොහොම හොඳින් शमනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එසේ යම් ගැටලුවක් තියෙන පුද්ගලයන් නම් ඔබ ළඟම ඇති ආයුර්වේද රෝහල වෙත ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යෙන් කළ යුතුයි. ඒ මගින් මේ தත්ත්වය शमනය කර ගැනීම හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ කාලේ වෙනදාට වඩා අපි හැමෝම සමාජ මාධ්‍ය ජාල භාවිත කරනවා. මේ සමාජ මාධ්‍ය ජාලවල නොයෙකුත් ආකාරයේ ආයුර්වේදීය නිෂ්පාදන හඳුන්වා දෙනවා. කොරෝනා වලට මේක හොඳයි මේවා අතරින් ආයුර්වේද අමාත්‍යාංශය එහෙම නැත්නම් රජය විසින් මිනිසුන්ට ගැනීමට සුදුසුයි කියලා නිර්දේශිත කරපු නිෂ්පාදන එහෙම නැත්නම් බෙහෙත් වටවල තියෙනවා වෛද්‍යතුමනි. ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකි ලෙස ආර්ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ඖෂධයක් තමයි සුවදරණී කියලා කියන්නේ. සුවදරණී පාන්ටයක් ලෙස මේක පවුඩර් එකක් විදිහට ලබා ගන්න පුළුවන්. තව ගුඩුචාදී චූර්ණය වැනි ඖෂධ වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. නමුත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ලබා ගැනීමේ හැකියාව තියෙන සුවදරණී පාන්ටය. ඉතින් වෙනත් යම් ඖෂධයක් ඔබ ලබා ගන්නවා නම් එහි ඇසුරුම හොඳින් බලන්න. ඒ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත දෙයක්ද කියලා බලන්න. සහ ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුව හරහා හෝ දුරකථන මාර්ගයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
අපට වූ බොහෝ ගැටලු වලින් තෝරාගත් ගැටලු කිහිපයක් පමණක් අපි මෙහිදී ඉදිරිපත් කළා. ඉතින් ඒ ගැටලු වලට නිවැරදි මනා ලෙස ඒකෙහි निराකරණය කරලා දුන්නට ඔබතුමීට බොහොමත් ස්තුතියි. ඒ වගේම ඉතාමත් වටිනා හරවත් කතාබහක් සඳහා ඔබගේ වටිනා කාලය වැය කරමින් අපිත් සමග ඔබගේ දැනුම බෙදාගත් අයත් ඔබතුමීට බෙහෙවින් ස්තුතියි. කොවිඩ් වසංගතයෙන් තොර හෙට දිනයක් වෙනුවෙන් ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට මේ වැඩසටහනින් පුංචි හරි පිටුවහලක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් නැවතත් ඔබතුමීට ස්තුතිවන්ත වෙන ගමන් අපි මේ වැඩසටහන මෙතනින් නිමවටපත් කරන්නයි සූදානම. ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතියි. පරිස්සමින් ඉන්න.